ආයුබෝවන් දුවේ පුතේ. අද අපේ මාතෘකාව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සෑදීම සහ එහි ප්‍රතික්‍රියා. අපි මුලින්ම බලන්න ඕනේ කාබනික රසායනික ඉතාමත්ම වැදගත් වෙන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය අයිති වෙන්නේ මොන සංයෝග ගණයටද කියලා. ඔයගොල්ලෝ ඒ ගැන හොයලා බැලුවොත් ඔයගලන්ට පේන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ අයිති වෙන්නේ ඕගැනෝමෙටලික්. එහෙම නැත්නම් කාබනික ලෝහක සංයෝග ගණයට. ඒ කියන්නේ මේ සංයෝගවල කාබනික කොටසක් සහ ලෝහ කොටසක් තියෙනවා. මේ සංයෝගවල පවතින ලෝහ කොටස තමයි මැග්නීසියම්. මේ සංයෝග නිෂ්පාදනය කරන්නේ ඇල්කිල් හේලයිඩ් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවීම. මේ සංයෝග නිෂ්පාදනය කරන්නේ ඇල්කිල් හේලයිඩ් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කිරීම. දැන් මම කිව්වා එක කාරණයක් ග්‍රීනාඩ් ප්‍රතිකාරක අයිති වෙන්නේ කාබනික ලෝහක සංයෝග ගණයට. ග්‍රීනාඩ් ප්‍රතිකාරක අයිති වෙන්නේ කාබනික ලෝහක සංයෝග ගණයට. ඒතර ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සාද ගන්න ආකාරය මම සඳහන් කළා. ග්‍රීනාඩ් ප්‍රතිකාරක සාද ගන්නේ ඇල්කිල් හේලයිඩ්. ඇල්කිල් හේලයිඩ් කියන්නේ උගලන්ට පැහැදිලි. ඇල්කිල් කාණ්ඩයක් අපි සාමාන්‍යයෙන් දක්වන්නේ R කියලා. R කියලා දක්වන්නේ ඔයගොල්ලෝ දන්නවා CH3 කාණ්ඩ වගේ ඒවා. එහෙම නැත්නම් R කියලා දක්වන්නේ CH3 CH2 කාණ්ඩ, ඉතිල් කාණ්ඩ වගේ. ඔය වගේ කාණ්ඩ තමයි අපි R කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ R කියලා හඳුන්වපු සංයෝග කොටස බැඳෙනවා හැලජනයක් එක්ක. හැලජනේ ඕගලන්ට Cl ගන්න පුළුවන්. ඕනනම් ඕගලන්ට Br ගන්න පුළුවන්. අයඩිනුත් ගන්න පුළුවන්. නමුත් අපි බහුලව භාවිත කරන්නේ Cl සහ Br අඩංගු ඒවා. එහෙම හැලජන අරගෙන අපි ඔය සංයෝගය ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ඇල්කිල් හේලයිඩේ ප්‍රතික්‍රියා කරනවා මැග්නීසියම් ලෝහය සමග. එhmenan අපිට මේ ඇල්කිල් හේලයිඩේ ගත් උදාහරණත් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. මේ ගත් උදාහරණෙත් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. ඔයාලට කැමති තරම R කාණ්ඩය වෙනස් කරමින් හැලජන සඳහන් කරමින් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවමින් විවිධ ග්‍රීනාඩ් ප්‍රතිකාරක ලබා ගන්න පුළුවන්. අනතුරුව මෙතන අපේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ වියලි ඊතර මාධ්‍යයක. වියලි ඊතර මාධ්‍යයක. ඊතර කියන්නේ සංයෝග විශේෂයක්. මෙතනට මේ ලබා ගන්න ඊතරය සමහර විට ඩයි එතිල් ඊතර වෙන්න පුළුවන්. සමහර විට ඩයි එතිල් ඊතර වෙන්න පුළුවන් ලබා ගන්න ඊතරය. එහෙම නැත්නම් සමහර විට ටෙට්‍රා හයිඩ්‍රෝෆියුරෑන් එවත් THF කියන සංයෝග වෙන්නත් පුළුවන්. මේ සංයෝගය හඳුන්වනවා THF කියලා. මේක තමයි සුලභවම යොදා ගන්න ප්‍රතිකාරකය. THF ටෙට්‍රා හයිඩ්‍රෝෆියුරෑන්. මේක ඊතරයක්. හැබැයි මේ ඊතරය වියලි තත්ත්වයෙන් ගත යුතුයි. මම සඳහන් කරන්නම් පසුව ඇයි වියලි තත්ත්වය වැදගත් වෙන්නේ කියලා. දැන් වියලි ඊතර මාධ්‍යයක ප්‍රතික්‍රියා කරවීමෙන් වියලි ඊතර මාධ්‍යයක ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලබා ගන්න පුළුවන්. ඒතර ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේදී වෙන්නේ කාබන් හැලජන බන්ධනය වෙනුවට ඒ මැදට සම්බන්ධ වෙනවා මැග්නීසියම්. කාබන් හැලජන බන්ධනය වෙනුවට ඒ මැදට සම්බන්ධ වෙනවා මැග්නීසියම්. මේ ආකාරයටයි වෙන්නේ. මේ තියෙන්නේ R. එතකොට මෙතන තියෙන්නේ CH3.
මෙතන තියෙන්නේ CH3CH2. දැන් මම කිව්වා කාබන් හැලජන බන්ධනය වෙනුවට මෙතට සම්බන්ධ වෙනවා මැග්නීසියම් කියලා. ඒකට මැග්නීසියම් සම්බන්ධ වෙනවා මෙතනට. මෙතනට මැග්නීසියම් සම්බන්ධ වෙනවා. මෙතනට මැග්නීසියම් සම්බන්ධ. ඊට පස්සේ තමයි හැලජනය සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතනට X තියෙනවා. මෙතනට X තියෙනවා. මෙතනට සමාවෙන්න මෙතනට Cl එනවා. මෙතනට එනවා Br. ඔය ආකාරයට තමයි අපිට ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලැබෙන්නේ. මේ ඕනෑම එකකට අපිට කියන්න පුළුවන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් කියලා. ඔය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හොඳින් අධ්‍යයනය කරාම අපිට පේනවා මේ Rx ගේ Rට වඩා Rmgx ගේ R ගේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස සිද්ධ වෙන්නේ හැලජනයට සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවේ ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ කියන ස්වභාව වෙනස් වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය තමයි වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. අපි බලමු උදාහරණයකට මේ CH3Cl උදාහරණයට ගමු. CH3Cl එතනදී මෙතන Cl පරමාණුව මේ H කාණ්ඩ තුන මේ ආකාරයට තියෙනකොට උදාහරණයකට ගත්තේ මම CH3Cl මේ ආකාරයට තියෙනකොට කාබන්ට වඩා අධික ලෙස විද්‍යුරිනතාවයෙන් වැඩි ක්ලෝරින්. ඒක නිසා මෙතන ක්ලෝරින් ඩෙල්ටා ඍණ ආරෝපිත වෙනවා. බන්ධනීය ද්‍රවීකරණය වෙන්නේ එහෙම. මෙතන කාබන් ඩෙල්ටා ධන ආරෝපිත වෙනවා. ඔය ආකාරයට තමයි බන්ධනීය ද්‍රවීකරණය වෙලා තියෙන්නේ ඇල්කිල් හේලයිඩය තුල. එතකොට අපිට පේනවා මෙන්න මෙතන මේ කාබන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන ඌනයි. ඉලෙක්ට්‍රෝන අඩුයි. මෙතන කාබන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන අඩුයි. ඉලෙක්ට්‍රෝන ඌන කාබන් පරමාණුවක් තමයි එතන තියෙන්නේ. බලන්න ඊගාවට හැදිලා තියෙන CH3Cl දිහා. ඊගාවට හැදිලා තියෙන CH3MgCl දිහා බලන්න. මේ තියෙන්නේ CH3. ඊගාවට තියෙන්නේ මැග්නීසියම් පරමාණු. ඊගාවට මෙතන බෙදලා තියෙන්නේ මැග්නීසියම් පරමාණු. ඊට පස්සේ තමයි ක්ලෝරින් නැවත තියෙන්නේ. හොඳින් අධ්‍යයනය කරන්න මෙතන තත්ත්වේ. ඔයගොල්ලෝ දන්නවා කාබන්ට වඩා විද්‍යුරිනතාවයෙන් අඩුයි මැග්නීසියම්. ඒක නිසා මෙතන ඩෙල්ටා ධන වීමක් තියෙනවා මැග්නීසියම්ගේ, ඩෙල්ටා ඍණ වීමක් තියෙනවා කාබන්ගේ. දැන් ඔයගලන්ට පේනවා කාබන් ගාව ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් තියෙන්න තියෙනවා ඩෙල්ටා ඍණ නිසා. ඒක අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදද්දී ඉලෙක්ට්‍රෝන ඌන කාබන් පරමාණුවක් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදලා ඉවර වෙනකොට ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කාබන් පරමාණුවක් බවට පත් වෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කාබන් පරමාණුව දෙසට කාබන් මැග්නීසියම් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල ආකර්ෂණය වෙනවා. එතකොට අපිට පේනවා එතන තියෙන කාබන් පරමාණුව මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන යුගලක් සහිත කාණ්ඩයක් බවට පත් වෙනවා කියන එක. එතකොට එතන තියෙනවා ඍණ ආරෝපණය. දැන් අපි දන්න කාරණයක් තමයි කාබන් ගාව මේ ආකාරයට එකසේ යුගලක් පවතින්න කැමැත්තක් නැහැ. ඒක නිසා මේ කාබන් උත්සාහ කරනවා මේ ඉලෙක්ට්‍රෝන යුගල කිසියම් කාණ්ඩයකට ලබා දෙන්න. කාබන් උත්සාහ කරනවා මේ ඉලෙක්ට්‍රෝන යුගල කිසියම් කාණ්ඩයකට ලබා දෙන්න. එතකොට ඉලෙක්ට්‍රෝන යුගලක් ලබා දිය හැකි කාණ්ඩයක් අපි හඳුන්වනවා නියුක්ලියෝෆයිලයක් කියලා. නියුක්ලියෝෆයිලයක් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ඇතුලේ තියෙන මෙන්න මේ ඇල්කිල් කාණ්ඩේ මැග්නීසියම්ට බැඳිච්ච කාබන් පරමාණු හොඳ නියුක්ලියෝෆයිලයක්, ඒක ප්‍රබල නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල
ඉතා ප්‍රබල ලෙස ප්‍රදානය කළ හැකි කාණ්ඩයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගල යම් ආකාරයකට ප්‍රදානය වුණොත් H පරමාණුවකට මේ ඉලෙක්ට්‍රෝන යුගල යම් ආකාරයකට ප්‍රදානය වුණොත් H පරමාණුවකට අපි මේ H පරමාණුවක් H ධන අයනයක් ලබා ගන්න කෙනා හඳුන්වන්නේ භෂ්මයක් කියලා. H ධන අයනයක් ලබා ගන්න කෙනාව හඳුන්වන්නේ භෂ්මයක් කියලා. ඒක නිසා මෙන්න මේ ඇල්කිල් කාණ්ඩේ මේ කාබන් පරමාණුට එකසක යුගල සහිත කාබන් පරමාණුට අපි කියන්න පුළුවන් ප්‍රබල භෂ්මයක් කියලා. එතකොට මෙයාට පුළුවන් ප්‍රබල භෂ්මයක් ආකාරයටත් ක්‍රියා කරන්න. එහෙනම් දැන් අපි දැක්කා ඇල්කිල් හේලයිඩේ කාබන් පරමාණුව ඩෙල්ටා ධන තිබුණා. ග්‍රීන්හාට් ප්‍රතිකාරකය හදද්දී ඒක ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් පැත්තකට එහෙම නැත්නම් ඩෙල්ටා ඍණ තැනකටපත් වෙනවා. තවදුරටත් කාබන් මැග්නීසියම් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කාබන් ගාවට ඇදිලා යනවා. එතනට ඉලෙක්ට්‍රෝන යුගලම ලැබෙනකොට ඒ ඉලෙක්ට්‍රෝන යුගල දායක කිරීමේ හැකියාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල දායක කිරීමේ හැකියාව නිසා අපි ඒක හඳුන්වනවා නියුක්ලියෝෆයිලයක් කියලා. ඒ වගේම ඒ ඉලෙක්ට්‍රෝන යුගල යම් ආකාරයකට H ධන අයනයකට දායක වෙනවා නම් අපි මේ H ධන අයනයක් ලබා ගන්න කාණ්ඩය හඳුන්වනවා ප්‍රබල භෂ්මයක් කියලා. දැන් එතකොට අපිට පේනවා ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ ඇතුලේ තියෙන මෙන්න මේ සංයෝගිනී ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ඒක ඇතුලේ තියෙන ඇල්කිල් කාණ්ඩය ප්‍රබල නියුක්ලියෝෆයිලයක් විදිහටත් ප්‍රබල භෂ්මයක් විදිහටත් ක්‍රියා කරනවා. අපි මුලින්ම බලමු භෂ්මයක් විදිහට ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ක්‍රියා කරන්නේ කොයි අවස්ථාවලදීද කියලා. අපි දන්නවා ඕට බැඳිලා තියෙන H පරමාණු ආම්ලික බව. ඔක්සිජන්ට බැඳිලා තියෙන H පරමාණු ආම්ලික බව දන්නවා. ඒ වගේම අපි දන්නවා ඇමීනවලදී සහ ප්‍රාථමික ඇමීන ප්‍රධානව අපි කතා කරන්නේ විශේෂ නිර්දේශයේදී ඇමීනවලදී ප්‍රාථමික ඇමීනවල සහ ඇමෝනියාට NH3ට බැඳිලා තියෙන H පරමාණු ආම්ලිකයි. ඒ වගේම ත්‍රිත්ව බන්ධන කාබන් පරමාණුවකට බැඳෙන H පරමාණු ත්‍රිත්ව බන්ධනයක් සහිත කාබන් පරමාණුවකට බැඳෙන H පරමාණු ආම්ලිකයි. ඉතින් අන්න ඒ වගේ ආම්ලික H පරමාණු තමන් විතර ලබා ගැනීමේ හැකියාවක් මෙන්න මේ ඇල්කිල් කාණ්ඩවලට තියෙනවා. ඉතින් අපි ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ ලෙස මේ උදාහරණෙම අරගෙන CH3 MgCl කියන උදාහරණෙම ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ ලෙස අරගෙන අධ්‍යයනය කරමු කොහොමද ආම්ලික H සහිත සංයෝගත් සමග භෂ්මයක් විදිහට ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරන්නේ කියන එක අධ්‍යයනය කරමු. අපි පළවෙනියටම බලමු කොහොමද මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකය CH3MgCl කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ ජලය සමග කියලා බලමු. CH3MgCl කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ ජලය සමග කියලා බලමු. දැන් ජලයේ H එකක් ආම්ලිකයි. ඕට බැඳිලා තියෙන නිසා. අපිට පේනවා එයා ජලය සමග ප්‍රතික්‍රියා කරද්දී මම ජලයේ H එක මෙහෙම පෙන්නන්න. ඔය CH3ට ජලයෙන් එක H කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. මම මේ ජලයෙන් සම්බන්ධ වෙන කාණ්ඩය පමණක් වෙනම දිගහැරලා පෙන්නන්න. ජලයෙන් සම්බන්ධ වෙන කාණ්ඩය පමණක් වෙනම දිගහැරලා පෙන්නන්න. ඔය ආකාරයට සම්බන්ධ වෙනවා. එතකොට ඊතුරු කාණ්ඩයට මොකද වෙන්නේ? ඊතුරු කාණ්ඩේ අපි දන්නවා මැග්නීසියම් තිබ්බා. ඒක ක්ලෝරින් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වගේම ජලයෙන් ඉතුරු වෙලා තියෙන OH කාණ්ඩයත් එක්කත් ඒක බැඳෙනවා. ජලයෙන් ඉතුරු වෙච්ච OH කාණ්ඩයත් එක්කත් ඒක බැඳෙනවා. ඉතින් අපි මේ ආකාරයට ලියලා යා යුතු නැහැ. අපි දන්නවා මේ සංයෝගය අපිට හඳුන්වන්න පුළුවන් H එකක් වැඩිපුර සහිත කෙනා CH4 වශයෙන්. දැන් අපි අධ්‍යයනය කරමු ඔය ආකාරයට ග්‍රීන්හාට් ප්‍රතිකාරක කොහොමද විවිධ සංයෝගයක ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඒකට මම ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ලෙස යොදා ගන්නවා CH3MgCl ජලයේ වෙනුවට මම ලබා දෙනවා ආම්ලික සංයෝගයක් මධ්‍යසාර ආම්ලික සංයෝගයක් වෙච්ච CH3OH. අපි දන්නවා මේ ඕට බැඳිලා තියෙන H ආම්ලිකයි. ඒක නිසා මේ ආම්ලික H එක
ලබා ගන්නවා CH3 කාණ්ඩේ. ලබාගෙන ආව CH4 බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ MgCl කොටස කොහොමත් තියෙනවා. ඉතුරු CH3O කොටස මෙන්න මේ ඉතුරු CH3O කොටස Mgත් එක්ක බැඳෙනවා. OCH3 වශයෙන්. තව සංයෝගයක් ගන්න පුළුවන්. අපි කාබොක්සිලික් අම්ලයක් ගමු ආම්ලික සංයෝග විදිහට. CH3 MgCl සමග උදාහරණයකට ගමු CH3COOH. මේ O ට බැඳී තියෙන H එක ආම්ලිකයි. O ට බැඳිලා තියෙන H එක ආම්ලික නිසා H එක ලබා ගන්නවා මෙන්න මේ නියුක්ලියෝෆයිල් ප්‍රබල භස්ම විසින් ඇල්කිල් කාණ්ඩ විසින්. එතකොට යාව CH4 වෙනවා H එක ලබාගත්තු නිසා. Mg සහ Cl ඉතුරුයි එතනින්. එතනට බැඳෙනවා මේ H එක ගියන් පස්සේ ඉතුරු වෙච්ච කාණ්ඩේ. ඒ කියන්නේ O COCH3 මෙතනට බැඳෙනවා. ඊළඟට අපි සලකමු ෆීනෝල්. එතනක් තියෙනවා උට බැඳිච්ච H එකක්. මේ තියෙන්නේ ෆීනෝල්. එතනක් තියෙනවා උට බැඳිච්ච H එකක්. අපි දන්නවා මේ උට බැඳිලා තියෙන H එක ආම්ලිකයි. ඒ H එක ලබා ගන්නවා ඇල්කිල් කාණ්ඩය විසින් ප්‍රබල භස්මයක් ලෙස ක්‍රියා කරමින්. එතකොට ඒ ඇල්කිල් කාණ්ඩයේ CH4 බවට පත් වුණා මේ සංයෝගයේදී. H එක ලබාගත්ත නිසා. මෙතන මැග්නීසියම්ට ක්ලෝරින් බැඳිලා තියෙනවා. O හැරුණාම ඉතුරු කොටස බැඳෙනවා මෙතනට. ඔය මම පෙන්නුවේ ඔක්සිජන් බැඳිලා තියෙන සංයෝගات එක්ක ඔක්සිජන් සහිත O ට බැඳිලා තියෙන H තියෙන සංයෝගات එක්ක ක්‍රියාත්මක ප්‍රතිකාරකය ක්‍රියා කරන ආකාරය. අපි ඊළඟට බලමු ක්‍රියාත්මක ප්‍රතිකාරකය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ භස්මයක් විදිහට එන්ට බැඳිලා තියෙන H සමග කියලා. අපි උදාහරණයකට ගමු ප්‍රාථමික ඇමීනියක්. CH3Cl CH3MgCl ක්‍රියාත්මක ප්‍රතිකාරකය ප්‍රතික්‍රියා කරනවා ප්‍රාථමික ඇමීනයක් සමග. උදාහරණයකට CH3 CH2 NH2. මේ නයිට්‍රජන්ට බැඳිලා තියෙන H පරමාණු ආම්ලිකයි. ඒක නිසා ක්‍රියාත්මක ප්‍රතිකාරකයේ ඇල්කිල් කාණ්ඩය අපි දන්නවා ප්‍රබල භස්මයක්. එයාට පුළුවන් මේක H පරමාණු ලබාගෙන එයාව CH4 වෙන්න පෙර සඳහන් කළා වගේම. එවිට අපිට Mg සහ Cl ඉතුරුයි. මෙතන H එකක් අඩු වුනහම ඉතුරු කාණ්ඩය මැග්නීසියම්ට සම්බන්ධ කරන්න පුළුවන්. ඔය ආකාරයට. ඊළඟට අපිට බලන්න පුළුවන් කොහොමද මෙයා ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන්න කියලා. ඇමෝනියාගේ ආම්ලික H එකත් එක්ක. NH3. මේකේ H ලා ආම්ලිකයි එන්ට බැඳිලා තියෙන H. ඒ ආම්ලික H එක ප්‍රතික්‍රියා කරමින් ඒ H එක ලබා ගත්තාම CH4 බවට මේ කාණ්ඩය පරිවර්තනය වෙනවා. දැන් අපිට මැග්නීසියම් ක්ලෝරයිඩ් පවතිනවා. එතනට සම්බන්ධ වෙනවා NH2 කියන කාණ්ඩය. ඉතා සුවිශේෂම ප්‍රතික්‍රියාවක් තමයි ග්‍රීනාට් ප්‍රතිකාරක ත්‍රිත්ව බන්ධන කාබන්ලට බැඳුණු H සමග ප්‍රතික්‍රියා කිරීම. උදාහරණයකට මේ සංයෝගය අධ්‍යයනය කරන්න. මෙතන තියෙනවා ත්‍රිත්ව බන්ධන කාබන් කෙනෙකුට බැඳුණු H එකක්. ඒ H එක ආම්ලිකයි. මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල දෙක හොඳට බලන්න. අපි දන්නවා මේ H එක ලබා ගන්නවා මෙතන තියෙන ඇල්කිල් කාණ්ඩය විසින් එක CH4 බවට පත් වෙනවා. මේ H එක ලබා ගැනීමත් සමග අපිට ඉතුරු වෙන සංයෝග විශේෂ නිසා මම ඒක වෙනම ලියන්න. ඔබට පේනවා MgCl ඉතුරු වෙනවා. ඒ වගේම Mgත් එක්ක බැඳෙන්නේ මෙතන ඉතුරු වෙච්ච අනිත් කාණ්ඩේ CH3C ත්‍රිත්ව බන්ධන C. එතකොට මේ ත්‍රිත්ව බන්ධන C එක තමයි Mgත් එක්ක බැඳෙන්නේ මෙතන විදියට. අපි ඉස්සෙල්ලා විදිහටම ඕක සටහන් කිරීමක් කළොත් MgCl H එක ගැලවිලා ගියාම ඉතුරු තැනින් එහෙම බැඳෙනවා.
ඔබට නිරීක්ෂණය වුණාද මම මේ ලියනකොට විශේෂ කාරණයක්? ඔබට මෙන්න මේ සංයෝග ලියනකොට විශේෂ කාරණයක් නිරීක්ෂණය වුණාද? ওই විදිහට පෙවුනේ නැත්නම් මෙහෙම ලියලා බලන්න. ඔබට පේනවා විශේෂ කාරණයක්. මෙයත් අලුතින්ම ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක්. එතකොට ත්‍රිත්ව බන්ධන කාබන්ට බැඳිච්ච මැග්නීසියම් පරමාණුවක් සහිත ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් ලබා ගන්න පුළුවන් නැවතත් අපිට මේ ආකාර ප්‍රතික්‍රියාවක්. ඉතින් ඒක නිසා මේක සුවිශේෂ ප්‍රතික්‍රියාවක්. කාබනික ප්‍රතික්‍රියාවල ඉතාමත්ම වැදගත් වෙන ප්‍රතික්‍රියාවක්. මේ වෙනකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ ඇයි වියලි ඊතර මාධ්‍යයක් යොදාගෙන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කළේ කියලා. බැරි වෙලා හරි ජල වාෂ්ප තිබුණා නම් ජලය තිබුණා නම් එතන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ඒකේ ජලයත් සමග ප්‍රතික්‍රියා කරමින් ඔගොල්ලෝ දුටුවා මේ ආම්ලික H එක මෙතනට ලබාගෙන CH4 වෙනවා සහ MgClට ජලයේ ඉතුරු OH කාණ්ඩය ලැබෙනවා. ඒ කියන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියන සංයෝගයක් තවදුරටත් පවතින්නේ නැති වෙනවා මේ ප්‍රතික්‍රියාව සිදුවීම නිසා. ඒ නිසා ජලයේ තියෙන මාධ්‍යයක් තුල ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කළ නොහැකි. ඒකයි අපි ජලය රහිත වියලි ඊතර මාධ්‍යයක් භාවිතා කරමින් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කළේ. මම ඔයගලන්ට ඊළඟ වීඩියෝවෙන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කොහොමද ඇල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ යාන්ත්‍රණ සමග, කීටෝන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ යාන්ත්‍රණ සමග, එස්ටර් සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක යාන්ත්‍රණ සමගම පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් නැවත හමු වෙමු.